සම්මා සම්බුදු සරණයි. ජීවිතයට අත්වැලක් ගොඩනගා ගන්නට අවශ්‍යයි. ජීවිතේ අපි හැමෝගෙම ජීවිත හිතන පතන විදිහට ඒ ආකාරයෙන්ම ගත කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ජීවිතේ විවිධ වූ අත්දැකීම් එක්ක ජීවිතේ විවිධ වූ සිද්ධීන් එක්ක ජීවිතේ විවිධාකාරයෙන් ගලාගෙන යනවා. ඒ ගලාගෙන යන ජීවිතය තුළ සමාජීය වශයෙන් කතා කරන්න පුළුවන් පොදු මාතෘකා තිබෙනවා. ඒ පොදු මාතෘකා එක් අයගේ ජීවිතවලට විවිධාකාරයෙන් සමීප කරගන්නට පුළුවන්. නිසා අපි අද දවසේදී සූදානම් එවැනි වූ පොදු සමාජීය කාරණාවක් තුලින් ඔබට ආමන්ත්‍රණය කරන්නට. ඊට මත්තෙන් සුපුරුදු පරිදි අද දවසේදී අප වෙනුවෙන් මේ ධර්ම සාකච්ඡාව සඳහා වැඩමවා වදාළ අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමු කොට নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. කුඹුක සිරි වජිරඥාන ධර්මනිකේතනයේ ගරු අනුශාසක මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය රාජකීය පඬිත අවසරයි පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේ මම තමත් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ත්වන් සරණයි අපේ හාමුදුරුවනේ. අපේ හාමුදුරුවනේ මේ විරුද්ධ පද තිබෙනවා සමාන පද තිබෙනවා. ඔය විරුද්ධ පද සමාන පද අතරේ පද දෙකක් තියෙනවා. එකක් තමයි සම්මත අසම්මත. මේ දවස්වල මේ අපි ගත්තොත් සමාජ මාධ්‍ය තුලත් බොහෝ වෙලාවට කලා නිර්මාණයන් පවා නිර්මාණය වෙලා තිබෙනවා. මේ සම්මත අසම්මත කියන කාරණාවත් එක්ක. සම්මත අසම්මතය ගැන කතා කරද්දී අපි හාමුදුරනේ ගොඩක් කලාවට මේ ප්‍රේමය හා සැබඳිව අද දවසේදී අපි මාතෘකාව ගොඩනගා ගනිමු. සම්මත ප්‍රේමය රැක ගැනීම සහ අසම්මත ප්‍රේමයෙන් මිදීමට අත්වැලක් ලබා දෙන්නට අද දවසේදී අපි ප්‍රවේශයක් ලබා ගනිමු. අපි හඳුරන්නේ මේ සම්මතයි අසම්මතයි කියන කාරණාව සංස්කෘතිකමය කාරණාවක් වශයෙන් දකින්නට පුළුවන්. අපි හඳුරන්නේ කොහොමද බුද්ධ දර්ශනය තුළ සම්මතය අසම්මතය කියන කාරණාව පිළිබඳව තිබෙන විග්‍රහය? ප්‍රථම කොට ජයමග රූපවාහිනිය ඔස්සේ දිව්‍ය තත්වලක් වැඩසටහන හා සම්බන්ධව සිටින අපේ ශ්‍රාවක පින්වත් සියලු දෙනාටමත් ඒ වගේම වැඩසටහන මෙහෙයවන චිත්‍රාංග ඔබතුමාටත් තුන්රුවනේ ආශිර්වාදයෙන් කායික මානසික සුවය ප්‍රාර්ථනා කරමින්ම මේ උතුම් සාකච්ඡාවට ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙනවා. අද අපේ මාතෘකාව සම්මත අසම්මත. එක පැත්තකින් ප්‍රේමය පිළිබඳව කතා බහක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. සම්මත අසම්මත කියන වචනය දෙක පිළිබඳව කල්පනා කරනකොට සම්මත කියලා කියන්නේ සම්මුතියට එකඟයි කියන එක. අසම්මත කියලා කියන්නේ සම්මුතියට එකඟ නැහැ කියන එක. එතකොට මේ සම්මුතිය කියලා කියනකොට පිරිසකගේ එකඟ වීමක්. සම්මුති කියලා කියන්නේ පිරිසක් එකට එකතු වෙලා ගත තීරණයක්. එතකොට එක පැත්තකින් චිත්‍රාංග රටකින් රටකට සම්මත අසම්මත කතාව වෙනස් වෙන්න පුළුවන්. දැන් බටහිර රටක ඒ සුදු ජාතිකයෝ එකට එකතු වෙලා ඔවුන්ට ලැබිලා තියෙන සංස්කෘතිය අනුව ඔවුන්ට ලැබිලා තියෙන ආගමික පසුබිම අනුව සම්මත අසම්මත කියලා ඔවුන් වෙන් කරගත්ත කොටසක් තියෙනවා. ඒ වගේම බෞද්ධ රටවල් හැටියට බුදුදහමට මුල් තැන දුන්නු රටවල් හැටියට අපේ රට පිළිබඳව කල්පනා කරනකොට අපේ සංස්කෘතිය පිළිබඳව කල්පනා කරනකොට ඒ වගේම එක එක යුගයෙන් යුගයට කල්පනා කරනකොට සම්මත අසම්මත කතාව වෙනස් වෙනවා. එතකොට සමහර විට එක ගෙදරකට මේක වෙනස් වෙනවා. ගෙදර පවුලේ සමාජිකයෝ සම්මුතියකට ඇවිල්ලා තියෙන දේ සමහරක් විට ලෝක සම්මුතියට අනුව එකඟ වෙන්න බැරි දෙයක්. එතකොට මේ පිරිසක් එකට එකතු වෙලා ගත්තු තීරණයක් සම්මුතියක් හැටියට කියනවා. දැන් සාමාන්‍යයෙන් ඔය ප්‍රේමය පිළිබඳව චිත්‍රාංග මතු කරපු කාරණාව පිළිබඳව කල්පනා කරනකොට ලෝකයේ දැන් අපි ලෝකෙ ගැන කතා කරන්නේ නැතුව ලංකාව ගැන කතා කරමුකෝ. ලංකාවෙත් අපි අතීතය නෙවෙයි වර්තමානය ගැන කතා කරමුකෝ. මේ වර්තමාන පරිසරය තුල තමන් වාසය කරන මේ යුගය තුල
තමන්ගේ ජීවිත ගමන ගත කරන යුගය ඇතුලේ සම්මත ප්‍රේමය සහ අසම්මත ප්‍රේමය කියලා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි. දැන් ප්‍රේමයට සම්මතද අසම්මතද කතාවක් නැති බව ඇත්ත. නමුත් ඒ ප්‍රේමය පිළිබඳව සමාජය විසින් කතා බහ කරන ක්‍රම දෙකක් තියෙනවා. සම්මත අසම්මත. සම්මතයි කියලා කියන්නේ තමන් හා විවාහ ප්‍රාප්ත වෙච්ච බිරිඳ හෝ ස්වාමියා සමගම කාලය ගත කිරීම මේ රටේ වර්තමානයේ සම්මත ප්‍රේමය හැටියට හඳුන්වනවා. එතකොට විවාහ වෙච්ච ස්වාමි පුරුෂයා සහ ස්වාමි භාර්යාව එකට ගෙදරක වාසය කරන එක ගැන වපරැහැකින් මේ ලෝකෙ කිසිම කෙනෙක් බලන්නේ නැහැ. හැබැයි යම්කිසි ස්වාමි පුරුෂයෙක් හෝ ස්වාමි දියණියක් පරපුරුෂ සේවනයේහි පරදාර සේවනයේහි යෙදෙනවා නම් මේ සමාජ පරිසරයට අනුව වර්තමානයේ පිළිබඳව කල්පනා කරනකොට ඒක අසම්මතයි. සම්මත නැහැ. මොකද අපේ බොහෝ පිරිසක් එකට එකතු වෙලා ගත්ත තීරණයක් තමයි විවාහ වුණා නම් ඒ ස්වාමි පුරුෂයා හෝ ස්වාමි බිරිඳ සමග වාසය කළ යුතුයි. එතනින් එහා වෙන කෙනෙක් පිළිබඳව කල්පනා කරනවා නම් ඒක අසම්මත හැටියට අපි සලකනවා. දැන් පිටරටකට ගියාම සමහර කෙනෙකුට තවත් වෙනස් වෙන්න පුළුවන්. දැන් ආගම් වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. දැන් මුස්ලිම් ආගම පිළිබඳව කල්පනා කරනකොට මේ කාන්තාව 7 දෙනෙක් ගන්න පුළුවන් කියලා තියෙනවානේ. එතකොට ඒ ආගමට අනුව ඒක සම්මතයි. එතකොට දැන් අපි මේ සම්මත අසම්මත කියන එකේදී කල්පනා කරන්න ඕන තමන් ඉන්න පරිසරය, තමන්ට ලැබිච්ච සංස්කෘතිය, තමන්ට ලැබුණු අනන්‍යතාවය, ඒ අනුව මේ කරන වැඩේ සම්මතද අසම්මතද කියන එකයි අපි කල්පනා කරන්න වෙන්නේ. ලෝකෙත් එක්ක සංසන්දනය කරනකොට විවිධ සංස්කෘතීන් පිළිබඳව කල්පනා කරනකොට සම්මත අසම්මත කතා වෙනස් වෙන්න පුළුවන්. දැන් පිටරටවල් වල ඕන තරම් ගියපු අය ඉන්නවා. ඒ සංස්කෘතීන් වලට සම්මත අසම්මත කතා වෙනස් වෙනවා. දැන් ඒ වෙනස් වුණාට ඒකම අපි ගෙනල්ලා ගන්න ඕන කියලා හිතනවා නම් ඒක වැරදි. මොකද අපේ බුදුදහමත් එක්ක පෝෂණය වෙච්ච සංස්කෘතියක් සහිත අනන්‍යතාවයක් තියෙන ජාතියක් හැටියට මෙතනදී අපි ඒ පිළිබඳව කල්පනා කරන්න ඕන. දැන් සම්මත වුවත් අසම්මත වුවත් ප්‍රේමයක් ඇතිවීම වෙන්න පුළුවන්. දැන් ප්‍රේමයේ ප්‍රභේද තියෙනවානේ. ආදරය කියන එකේ ප්‍රභේද තියෙනවා. දැන් දරුවෝ දෙමව්පියන්ට දක්වන ආදරය, දෙමව්පියෝ දරුවන්ට දක්වන ආදරය, ඊළඟට සහෝදරත්වයේ ආදරය, මිත්‍රත්වයේ ආදරය, ඒවත් එක්ක බලනකොට මේ විවාහය දක්වා යන ආදරයේදී ඒ ආදරයත් එක්ක තවත් වචනයක් මුසු වෙනවා. ඒ තමයි ලිංගිකත්වය. එතකොට දෙමව්පියෝ දූ දරුවෝ සහෝදරයෝ අතරේ මේ ඒ ආදරය හා අර වචනය මුසු වෙන්නේ නැහැ. එතකොට දැන් විවාහ ප්‍රාප්ත වීමේදී ආදරය සහ ලිංගිකත්වය එකට එකතු වෙච්ච බැඳුණු ස්වභාවයක් තියෙනවා. දකින්න හම්බෙනවා. එතකොට ප්‍රේමය ගත්තාම මේ විදිහට ભેද තියෙනවා. ප්‍රේමය පිළිබඳව කල්පනා කරනකොට චිත්‍රාංග සමහර විට ආදරය පමණක් මූලික පදනම බවට පත් කරගෙන විවාහයකට යනවා නම් දෙන්නාගෙන් එක්කෙනෙක් ආදරය පමණක්, එහෙම නැත්නම් ඒකෙත් විවාහ වෙන්න බලපාන කාරණා බොහොමයක් තියෙනවා. එක පැත්තකින් අනුකම්පාව. කෙනෙක් දැන් අපිට සමාජයේ ඕන තරම් එහෙම ප්‍රවෘත්ති අහන්න ලැබෙනවා. දැන් එකක් ගැන කතා කළොත් මේ ප්‍රේම සම්බන්ධතාවයක් තබාගෙන ඉන්නවා දෙන්නෙක්. ඒ පෙම්වතිය මේ පෙම්වතාව අතහැරලා යනවා. පෙම්වතිය පිළිබඳව ආදරය ඇතුව වාසය කරනවා. එතකොට අර පෙම්වතිය අහිමි වීමේ දුක දරාගෙන ඉන්නකොට ඒ දුක ගන්න අනුකම්පාවෙන් තවත් කාන්තාවක් ලං වෙනවා. ඒ කාන්තාව මේ කෙනාගේ දුක අහනවා.
දුක අහනකොට ඒ කාන්තාවට මේ පුරුෂයා කෙරෙහි අනුකම්පාව මූලික කරගත්ත ප්‍රේමයක් ඇති වෙනවා. ඒ අනුකම්පාව මූලික කරගත්ත ප්‍රේමය නිසා මං ඔයාව දාලා යන්නේ නැහැ. ඔයා මෙන්න මෙච්චර දුක් විඳපු කෙනෙක් මට ඒක දරා ගන්න බෑ අනුකම්පාව එතකොට. එහෙම අනුකම්පාව මූලික කරගෙන සිදුවෙච්ච විවාහ තියෙනවා. හැබැයි එතනට ලිංගිකත්වෙ එන්නේ නැහැ. එහෙම තැන් පසු කාලීනව ගැටලු මතුවෙනවා. ඉතින් මේ වගේ චිත්‍රාංග ලොකු විෂයක් මේක. සම්මත අසම්මත කතාව. අපිට මේ බැලූ බැල්මටම මේක කතා කරලා සම්මතයි අසම්මතයි කියලා කියන්න බෑ. මම කියන්නේ ලෝකයේ ස්වභාවය අනුව. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කල්පනා කරනකොට දැන් මේ ඔක්කොටම මූලික වෙන කාරණාව හිතනේ. කෙනෙක් සමග යුග ජීවිතයක් ගත කරන්න, ඒ කෙනාව තමන්ගේ හිතට හරියන්න, ඒ කෙනා කෙරෙහි අනුකම්පාවක් දෙන්නේ, නැත්තම් දුකක් දෙන්නේ, ආදරයක් දෙන්නේ, එහෙම නැත්තම් ලිංගිකත්වය මූලික කරගත් ආසාවක් දෙන්නේ. මේ ඔක්කොම තීරණය කරන්නේ තමන්ගේ හිතේ ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ තමන් වාසය කරන සමාජ සම්මුතිය තුල අසම්මත මගක නොයා සම්මත මාර්ගය තුල ඉන්න හිත හදාගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ හොඳටම දැක්කා මේ ලෝකේ සමහරු සම්මතයි සමහරු අසම්මතයි කියන කතා තියෙනවා. තම තමන් වාසය කරන තැනදී සම්මුතියෙන් සම්මතයකට පත්වෙච්ච කාරණා ඉදිරියේ අසම්මත තීන්දුව තීරණයකට නොයා ඉන්න තමන් තමන්ගේ හිත ශක්තිමත් කරගන්න කියන පණිවිඩය තමයි බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ. දැන් බෞද්ධයන් හැටියට බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුවනේ අනුගත වෙන්න ඕන. එතකොට බුද්ධ දේශනාවට අනුව නම් දැන් විවාහ ප්‍රාප්ත වෙනකන් අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි ශික්ෂාපදයයි තියෙන්නේ. කාමේසු මිච්ඡාචාරා නෙවෙයි. මොකද මේ කුමර බඹසර කුමරි බඹසර කියනකොට මේ විවාහ ප්‍රාප්ත වන තෙක් අබ්‍රහ්මචර්යා. දැන් විවාහ වුණාට පස්සේ කාමේසු මිච්ඡාචාරා. දැන් අපි ඔක්කොම පොදුවේ ඔය වාක්‍යනේ ප්‍රකාශ කරන්නේ සිල් ගන්නකොට පන්සිල් සමාදන් වෙනකොට. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ වැරදි කාම සේවනයෙන් වැළකීමි කියන ශික්ෂාපදේ මම සමාදන් වෙනවා. එතකොට විවාහ ප්‍රාප්ත වන තෙක් වැරදි කාම සේවනයක් කියලා චිත්‍රාංග හරි එකකුත් නැහැ. හරි හෝ වැරදි කාම සේවනයක් නැහැ. එතකොට ඒක තමයි කුමර බඹසර කුමරි බඹසර කියලා කිව්වේ. ඉතින් විවාහ ප්‍රාප්ත වුණාට පස්සේ ස්වකීය ස්වාමි පුරුෂයා හෝ ස්වාමි දියණිය සමග වාසය කරන්න පුළුවන්. එයින් පිට වෙන වෙන පරපුරුෂ සේවනයක හෝ පරදාර සේවනයක යෙදෙනවා නම් ඒක අසම්මතයි. ඒක වැරදි කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒක එක පැත්තකින් හේතුව තමයි දැන් චිත්‍රාංග බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු මේ උතුම් දර්ශනය තුල යනකොට අපට මේ පැවිදි ජීවිතයක් අනුදැන වදාලේ ඇයි? ගිහි ජීවිතය තුල තිබෙන දුෂ්කරතා වැඩි නිසා. හරි? ගිහි ජීවිතය තුල තිබෙන දුෂ්කරතා වැඩි. ඒ නිසා පැවිදි ජීවිතයක් අනුමත කළා සියල්ලගෙන් අත්හැරලා දාලා මේ ආධ්‍යාත්මික දියුණුවට ප්‍රමුඛ තැන දීලා ගමන් කිරීමේ නිදහස. දැන් යුග ජීවිතය පිළිබඳව කල්පනා කරනකොට චිත්‍රාංග එක කාන්තාවක් හෝ පුරුෂයෙක් එක්ක වාසය කිරීම කොයිතරම් අභියෝගයක්ද? තවත් ඒ වගේ හතරක් පහක් එකට එකතු කරගත්තාම ගැළවීමක් තියනවාද? එතකොට මේ ධර්මයට අනුගත වෙන්න ඒක ලොකු බාධාවක්. තෘප්තිමත් වෙන්න පුළුවන්. තෘප්තිමත් වෙන්න බැරි කමක් නැහැ. නමුත් මේ දහමට අනුගත වෙන්න තියෙන ඉඩකඩ ඇහැරිලා යනවා ඒ ක්‍රියාදාමය නිසා. එතකොට ඒ මග ගිහිල්ලා කවදාකවත් අඩුම ගානේ Tamanට මං හිතන්නේ පිනක් දහමක්වත් කරගන්න පුළුවන් වේද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද හැමදාම අර ගින්න දෙගුණ තෙගුණ වෙනවා. විවාහ ප්‍රමාණය දැන් Taman සම්මතයෙන් විවාහ වෙච්ච කෙනා තැරලා අසම්මත ප්‍රේමයකටත් ගිහිල්ලා අරයත් බලා ගන්න ඕන මෙයත් බලා ගන්න ඕන රට වටේම ඉන්න
කාන්තාව ටික හරි පිරිමි ටික හරි ඒ අයව තෘප්තිමත් කරන්න ගියාම තමන්ට එතනින් එහාට ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න පුළුවන් වෙයිද කියන එක ගැන තමන් කල්පනා කරන්න ඕන. එතකොට ඒ බාධාව ඉහලින් සිදුවෙන කාරණාවක් වෙනවා ඒක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ විවාහ වුණාට වෙනකොට ඒ දෙදෙනා තුල කල්තියාම සූදානමක් ඇති කරගන්න ඕන මේ හැම ගැටලුවක් ඉදිරියේම හැම අභියෝගයක් ඉදිරියේම අපි දෙන්නට දෙන්න ඉන්නවා කියන එක. ඒ නිසා තමයි විවාහ වෙනකොට සමානව මේ බැලිය යුතු කාරණා ප්‍රේම සම්බන්ධතාවය ගොඩනගාගෙන විවාහ වෙනතෙක් යන කාල සීමාවේ බලන්න ඕන කාරණා සමසද්ධා සමසීලා සමචාගා සමපඤ්ඤා. එතකොට මේ සද්ධා සීල ඡාග පඤ්ඤා කියලා කියන්නේ අර ආධ්‍යාත්මික කතාවම නෙවෙයි චිත්‍රාංග. දැන් සද්ධා කියලා කිව්වම නෝනත් තුන්රුවන කෙරෙහි ශ්‍රද්ධාව තිබිය යුතුයි මහත්යත් තුන්රුවන කෙරෙහි ශ්‍රද්ධාව තිබිය යුතුයි කියන එකම නෙවෙයි. එකක් ගන්න පුළුවන්. එතන සද්ධා කියලා කිව්වහම ස්වාමියා භාර්යාව කෙරෙහි පැහැදීම. භාර්යාව ස්වාමියා කෙරෙහි තියෙන පැහැදීම. එතකොට ඔය ශ්‍රද්ධාව කියන එක කියන්නේ පැහැදීමක් කියන එකනේ අවබෝධය කියන එකනේ. තුන්රුවන කෙරෙහි ඇති කරගන්න අවබෝධය ගැන තමයි අපි ඔය ශ්‍රද්ධාව කියලා වචනයෙන් පාවිච්චි කරන්නේ. දැන් ස්වාමියා භාර්යාව කෙරෙහි අවබෝධයක් තියෙන්න ඕන. භාර්යාව ස්වාමියා කෙරෙහි අවබෝධයක් තියෙන්න ඕන. ඒ අවබෝධය ඇති කරගන්න තමයි අර ප්‍රේම සම්බන්ධතා කාල සීමාව භාවිතා කරන්න ඕන. ඊළඟට සමසීලා දෙදෙනාම සිල්වන්ත වෙන්න ඕන. ඒ කියන්නේ ස්වාමියා ඉදිරියේ භාර්යාව කය වචනය සංවර කරගන්න ඕන ස්වාමියාගේ හිත රිදෙන්නේ නැති වෙන්න. ඊළඟට පරපුරුෂ සේවනෙහි වැළකී සිටීම. මෙන්න මේ වගේ සීලයක්. ස්වාමියාගේ හිත නොරිදවන සීලයකින් යුක්ත වෙන්න ඕන. භාර්යාවගේ හිත නොරිදවන සීලයකින් යුක්ත වෙන්න ඕන. කය සහ වචනය සංවර කර ගැනීමනේ සීලය කියලා කියන්නේ. ඒතකොට පංචශීල ප්‍රතිපදාවත් අයත් ඒත් එක්කම මේ දෙදෙනා කෙරෙහි කායික මානසික වාචසික පීඩන එල්ල නොකර යුතුයි. සමසීලා. සමචාගා කියලා කියන්නේ දෙදෙනාට සිදු කළ යුතු පරිත්‍යාගය. ස්වාමියා හැම වෙලාවෙම භාර්යාවගෙන් යුතුයකම් ටික බලාපොරොත්තු වුණාට ස්වාමියා භාර්යාවට යුතුයකම් ටික ඉටු කරන්නේ නැත්නම් එතන සමාන නැහැ මේ පරිත්‍යාගය. එතකොට භාර්යාව ස්වාමියාගෙන් දේවල් බලාපොරොත්තු වුණාට තමන්ගෙන් වෙන්න ඕන දේ ඉටු කරන්නේ නැත්නම් එතන සමාන නැහැ. එතකොට මේ සමචාගා කියනකොට පරිත්‍යාගශීලීත්වය කියනකොට චිත්‍රාංගය ඒක ඇතුලේ ගොඩාක් කාරණා තියෙනවා. විවාහ ප්‍රාප්ත වෙච්ච යුවලක් පිළිබඳව කල්පනා කරනකොට අන්‍යෝන්‍ය වශයෙන් මොනතරම් පරිත්‍යාගශීලීත්වයක් කරන්න ඕනද? ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය මේ හැම තැනකම. එතකොට මෙන්න මේ පරිත්‍යාගශීලීත්වය අන්‍යෝන්‍ය වශයෙන් ඒක තිබිය යුතුයි. ඒ වගේම තමයි සමපඤ්ඤා ප්‍රඥාව තියෙන්න ඕනේ. දෙදෙනා පිළිබඳව හොඳට ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන. දැන් ආදරයෙන් මුලා වෙලා මේ ආදරය කියන එකත් යම්කිසි සීමාවක් තියෙන්න ඕන දෙයක්. ඒක සීමාව ඉක්මවා ගිහිල්ලා මේ කවුරු හරි අපි හිතමු ස්වාමි දියණිය නිකන් හැරුණත් ඔහෙ තවත් මිනිහෙක් දිහා නේද බැලුවේ කියන තරමටම මෝඩනම් ඒ විවාහ ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. සමපඤ්ඤා කියලා කියන්නේ ප්‍රඥාවෙන් යුක්තව කාලය ගත කරන්න ඕන. එතකොට ඔන්න ඔය කාරණා ටික තියෙනවා නම් ඒ ස්වාමි පුරුෂයාට සහ ස්වාමි භාර්යාවට කරදරයකින් හිරිහැරයකින් දුකකටපත් නොවි සතුටින් තමන්ගේ යුග ජීවිතය ගෙවන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ යුග ජීවිතයේ නකුල මාතා නකුල පිතා වගේ ආධ්‍යාත්මික දියුණුවට හේතු වන විවාහයක් බවට පත් වෙනවා. එතකොට දැන් සම්මත අසම්මත කියන මාතෘකා දෙක පිළිබඳව කල්පනා කරනකොට අපි සඳහන් කරන්නේ ඒක රටකින් රටකට වෙනස් වෙන්න පුළුවන්, ආගමෙන් ආගමට වෙනස් වෙන්න පුළුවන්, සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙන්න පුළුවන්, යුගයෙන් යුගයට වෙනස් වෙන්න පුළුවන්, තමන් වාසය කරන ගමට අනුව වෙන්න පුළුවන්, තමන්ගේ පරපුරට වෙන්න පුළුවන්. සම්මත අසම්මත කතා වෙනස් වෙනවා. ඉතින් තමන් කල්පනා කරන්න ඕන දැන් අපි බෞද්ධ හැටියට කල්පනා කරන්න ඕන
බුදුරජාණන් වහන්සේගේ දේශනාව සම්මතයි කියන එකට පැමිණෙන්න. එතකොට බුදුහාඳුරන්ගේ දේශනාවේ සම්මත ප්‍රේමය කුමක්ද අසම්මත ප්‍රේමය කුමක්ද කියලා ඒ පැහැදිලි කරලා තියෙන විග්‍රහයට අනුව අපි සම්මත ප්‍රේමයකට යා යුතුයි අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ප්‍රමුඛ තැන ලබා දෙන්න උදවිය හැටියට. එතකොට ඒ කාරණා විවිධ තැන්වලට වෙනස් වෙන්න පුළුවන්. මම කියන්නේ බෞද්ධ සමාජයක බෞද්ධ පරිසරයක බුදුන්ට ධර්ම රත්නයට සංඝ රත්නයට තුන්රුවනට ප්‍රමුඛ තැන දීලා කටයුතු කරන අනුගාමිකයෝ නම් ශ්‍රාවකයෝ නම් බුදුරජාණන් වහන්සේ විවාහය පිළිබඳව ඇති කරලා තිබෙන සම්මුතිය සහ අසම්මුතිය කුමක්ද සම්මත අසම්මත කතාව මොකක්ද කියන එක ගැන කල්පනා කරලා ඒ අනුව හැසිරෙනවා නම් ඒක පහසුයි. ඒ අනුව ගත්තාම භික්ෂුන් වහන්සේලාට සම්මතයක් දීලා තියෙනවා විවාහ වෙන්න බෑ. එතකොට දැන් අපි පිට රටක ගිහිල්ලා සුද්දෙක් අපෙන් ඇහුවොත් විවාහ වෙලාද කියලා අපි නැහැ කිව්වොත් ඒ සුද්ද අපිට hina වෙනවා. අපිට ඒක අදාළ නැහැ. බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව අපට දීලා තියෙන සම්මතය ඒකයි. එතකොට ඒ කාරණාව පිළිබඳව කල්පනා කරලා ජීවිත ගමනට බුදුදහමෙන් ගන්න තියෙන ආభాෂය ගැනීමයි මං හිතන්නේ අපිට මේ දිව්‍යට අත්වලක් වැඩසටහනේ ධර්ම සාකච්ඡාවකුත් වෙන නිසා අපට දෙන්න තියෙන පණිවිඩය බවට පත් වෙන්නේ. එතකොට බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව සම්මත වන්නේ තමන් විවාහ ප්‍රාප්ත වෙන ස්වාමි පුරුෂයා හෝ ස්වාමි දියණිය හඳුනාගෙන ඔවුන්ගේ අන්‍යෝන්‍ය වශයෙන් යුතුයකම් වගකීම් හඳුනගෙන ඒ දෙපළ යුග ජීවිතය ගත කිරීමයි. ඊට එහා වෙන කෙනෙක් පිළිබඳව කල්පනා කරනවා නම් ඒක බුදුදහමට අනුව අසම්මතයි. අපේ හාමුදුරුවෝ මේ කරුණු කාරණා 4ක් මතක් කරා. එකක් තමයි මේ සම සද්දා, සම සීල, සම පඤ්ඤා, සම ඡාග. අපි මේ විවාහ වෙන්න කලින් පොරොන්දම් බලලානේ. මතන හොතම් පොරොන්දම් 4 තමයි මේ පොරොන්දම් 4. අනිවාර්යයෙන්ම. අපේ හාමුදුරනේ දැන් මේ ගැන කතා බහ කරද්දී අපිට මේ මාතෘකාව තවදුරටත් ඉදිරියට අරගෙන යනවා මෙහෙම. ගීතයකුත් තියෙනවා මේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්ත්‍යයි කියලා. හැබැයි මේ ප්‍රේමය පිළිබඳව තිබෙන නිර්වචන එක්ක බලද්දී ඒක එකක් විතරයි බැලූ බැලමට. ඔය කතාවේදී මේ තවත් තැනක බොහෝ දෙනා කියනවා මේ හිත නවතින තැන තමයි ප්‍රේමය. ඊළඟට මේ සාධක එක දැන් අපි අපේ සමාජ සංස්කෘතිය කතරම් බුදුදහමත් එක්ක ගොඩනැගලා තිබුණත් බොහෝ වෙලාවට මේ සියල්ලක්ම අතික්‍රමණය කරන්න බොහෝ දෙනා උත්සාහ කරනවා. ගොඩක් වෙලාවට මේ විශ්වීය සංකල්ප තමන් තුළ ගොඩනගා ගන්න උත්සාහ කරන විශ්වීය සම්මතයන් මේ කියන්නේ ලෝකයේ තියෙන දැන් ප්‍රවණතාවය තමන්ට ආරෝපණය කරගන්න බලනවා මේ රටේ තිබෙන ජාතික ප්‍රවණතාවයන්ට වඩා. එතනදී කෙනෙක් ගොඩනගා ගන්න පුළුවන් අසම්මත ප්‍රේමයක් අපි කියන්නේ අපේ සමාජ සම්මතය තුළ තිබෙන ප්‍රේමයකින් බාහිර ප්‍රේමයක් ගොඩනගා ගන්න කියන්න පුළුවන්. ඉතින් අපිට හොඳයි නම් කාටවත් ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් මේ ප්‍රේමය ඉදිරියට අරගෙන යන්න. මෙන්න මේ වගේ සමාජ සංවාදයකට අපේ හාමුදුරනේ වර්තමානයේ නිර්මාණය වෙලා තිබෙනවා. ඒ සඳහා ලබා දෙන්න පුළුවන් මොන වගේ අදහසක්ද ඔබ වහන්සේට? ඔව් චිත්‍රාංග මේ ඔබතුමා ඔය මතක් කරපු විදිහට ඒ කතාවේ ඇත්තක් තියෙනවා. දැන් මේක අසම්මත වුණත් අපිට ප්‍රශ්නයක් නැත්තම් මොකද? දැන් අපි මේ වර්තමාන කාලය පිළිබඳව කල්පනා කරනකොට මේ වසංගත තත්ත්වය පැතිර යන කාලයක් නේ. එක පැත්තකින් මුවාවරණය පැලඳගන්නේ තමන් ආරක්ෂා වීම පිණිසත් අන් අයව ආරක්ෂා කිරීම පිණිසත්. හරි. ඒතකොට තමන් රැකෙන්නත් ඕන අන් අයව රකින්නත් ඕන. මොකද මම නිසා කෙනෙකුගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. අපි හිතමු චිත්‍රාංග බුදුදහම පිළිබඳව කල්පනා කරනකොට බෞද්ධ සංස්කෘතියකට ප්‍රමුඛ තැන ලබා දුන්නු රටක බුදුදහමට ප්‍රමුඛ තැන ලබා දුන්නු සමාජ පරිසරයක නිතර ධර්මයේ විහිදෙන යුගයක තමන් අසම්මත කටයුත්තක යෙදුනහම ඒක සමහරක් විට තමන්ට හානියක් නොවෙන්න පුළුවන්. තමන් හිතන්න පුළුවන් මට සල්ලි තියෙනවා. මගේ නෝනත් ප්‍රශ්නයක් නැහැ. මගේ දරුවොත් ප්‍රශ්නයක් නැහැ. මට තවත් පවුල් දෙක තුනක් වුණත් නඩත්තු කරන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ වගේ මම මගේ
ආධ්‍යාත්මික ගමන බිඳ වටා ගන්නෙත් නැහැ. අපි සමහර හිතමුකෝ මේ භාවනාව කෙසේ වෙතත් සමහර විට පින්කම් කරන එකත් ආධ්‍යාත්මික දියුණුව හැටියටනේ ගන්නෙ. මම දන් දෙනවා, මම ඔක්කොම ටික දාගෙන ගිහිල්ලා මේ බුද්ධ වන්දනා කරනවා, ඒ වගේ දේවලුත් කරනවා, මම බොහොම සතුටින් ඉන්නවා. හැබැයි ඒකේන කොච්චර සතුටින් හිටියත් සමාජයට දීලා තියෙන පාඩම වැරදීනේ. එතකොට මේ තමන් තෘප්තිමත් වෙන්න පුළුවන්. නමුත් සමාජ පරිසරයට දීලා තියෙන ඒ කෙනාගේ මේ මඟ පෙන්වීම මේ සමාජයේ පෞල් ජීවිතවලට කරදර හිරිහැර බාධක ඇති වෙන්න පුළුවන්. හැම වෙලාවෙම සමාජයක වාසය කරනකොට මට ඕන විදියටම ඉන්න ඕන කියන තැනට එන්න බෑ චිත්‍රාංග. මොකද මම මගේ සතුට මගේ උවමනාව කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද මමනේ ඒක කරන්න කියලා වැඩ කළාට මගේ ඒ කටයුත්ත සමාජයේ ආදර්ශයක් හැටියට ගන්නයි ඉන්නවා. ඒ කියන්නේ මෙයා මෙහෙම කළා නම් ඇයි අපිට බැරි? එතකොට ඒ කරන මට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත් මාව බලාගෙන අනුකරණය කරන්න යන මිනිස්සු ඒ අයගේ පෞල් ජීවිතවලට ලොකු අසාධාරණයක් ලොකු හානියක් කරනවා වෙන්න පුළුවන්. දැන් ඒ නිසා තමයි මේ සමහර විට සමහරු කියාවි මේකේ මේ අසම්මතයි කියලා මේ කතා කළාට බුදුදහමට අනුව මට නම් කිසිම හානියක් නැහැ. එහෙම වුණාම තමයි සමහර උදවි ඉන්නවා මේ චිත්‍රාංග මම මේ හැමෝම කියනවා නෙවෙයි. දැන් අපේ රටේ අපේ සංස්කෘතියේ බුදුදහමට අනුව සම්මත නොවුණු අසම්මත ප්‍රේමය අසම්මත ආශාවල් සම්පූර්ණත්වයට පත් කර ගැනීම සඳහා උවමනාව තියෙන අය මේ රටේ ඉඩ නැති නිසා සමහරක් විට පිට රටවල් වලට ගිහිල්ලා පදිංචි වෙලා ඉන්න අවස්ථාවක් නැතුව නෙවෙයි. එතකොට දැන් ඒ මගේ ආශාව මගේ උවමනාවට සම්මත ඉඩක් දීලා තියෙන්නේ මොන රටේද ඒ රට හොයාගෙන යනවා. එතකොට මගේ ආශාවට මගේ උවමනාවට සම්මතයක් දීලා තියෙන්නේ මොන සංස්කෘතියද ඒ සංස්කෘතිය හොයාගෙන යනවා. ඔවුන් ඊළඟට ඒ සංස්කෘතිය තුල හැඩ ගැහෙනවා. එහෙම නැත්නම් ඒ රට තුල ජීවත් වෙනවා. එහෙම නැත්නම් ආගම මාරු කරලා යනවා. එතකොට මම මේ කියන්නේ Taman කල්පනාකාරී විය යුතුයි මේක මේ විදියට ගියා කියලා මට ප්‍රශ්නයක් නැත්නම් අනිත් අයට මොකද්ද තියෙන ප්‍රශ්නය කියලා අහනවට වඩා ඒක ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් විවාහ වෙච්ච ස්වාමි දියණිය අත්හැරලා වෙන කෙනෙක් එක්ක ජීවත් වෙනවා. එහෙම නැත්නම් විවාහ වෙන්න ඉස්සෙල්ලා ලිංගිකව හැසිරීම මේ වගේ දේවල් සමාජයට මේ කියා දෙනකොට සමාජයට මේවා මේ සම්මතයි හොඳයි කියන එක දෙනකොට ඒ පාඩම ඉගෙන ගන්න සමාජයේ අනිත් අය තමන්ගේ ජීවිතේ මහා ගිනි ගොඩකට තල්ලු කරගන්නවා. ඒ නිසා මේ තමන් තෘප්තිමත් වුණාට වැඩක් වෙන්නේ නැහැ. සමාජයේ වනසන්න බෑ. ඒ නිසා සමාජයේ වෙනසෙන එනමුත් තමන් තෘප්තිමත් වෙන වැඩවලින් උනත් අපි වැළකෙන්න උනන්දු වෙන්න ඕන. ඒක අපේ සංස්කෘතියකට ඒක අපේ සමාජ පරිසරයට ගැළපෙන දෙයක් නෙවෙයි. ඒ නිසා මේ මං කරන දේ අනිත් අයට මොකද කියන තැන හිට ගන්නවට වඩා මං කරන දේ අනිත් අයටත් බලපානවා. මම මේ කරන දේ අනිත් අයත් කරන්න පටන් ගත්තොත් ඒ අයගේ ජීවිතවලට මට වඩා හානි වෙන්න පුළුවන්. ඒ නිසා මේ අසම්මත ප්‍රේමයක හෝ අසම්මත කාර්යයක යෙදීම පිළිබඳව දෙවතාවක් ඊටත් වැඩි වතාවක් හිතන්න වෙනවා. ඔබ විසින් පෙළඹවීමක් ඇති කරනවාද ඔබ ඔබේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න ඔබට යම් නිදහසක් තිබෙන්නට පුළුවන්. නමුත් එය සාමාන්‍ය සමාජය තුළ අසම්මත කාරණාවක් සම්මත කරන්නට කරන උත්සාහය සමාජීය වශයෙන් කතරම් හානියක් වෙනවාද කියන කෝණයෙන් සිතා බැලිය යුතුයි. අපි හඳුනන්නේ මේ පෙළඹවීම ගැන කතා වුණානේ. දැන් ඔබ වහන්සේත් අර මුලදීම සඳහන් කරා මේ ප්‍රේමය සඳහා යම් ආකාරයක පෙළඹවීමක් ගොඩනගෙන්න ඕන. ප්‍රේමයක් බිඳ වැටුනහම නැවත ප්‍රේමයක් පටන් ගද්දී ගොඩක් කලකට අනුකම්පාවත් එක්ක ප්‍රේමය ගොඩනගෙන අවස්ථා තිබෙනවා. ඊළඟට මේ අසම්මත ප්‍රේමයන් සඳහා මේ පෙළඹවීම තිබෙනවා අපේ සමාජයේ. ඒ වගේම තමයි ගොඩක් කලාවට මේ ප්‍රේමයේදී තියෙන තවත් දෙයක් තමයි මේ වචන හරඹ. කොහොම ආදරයෙන් කතා කරද්දී ඒ වචන වලට ලොකු සෙනෙහසක් එක්ක ඒ වචන එක්ක ජීවත් වෙලා ප්‍රේමයක් ගොඩනගනවා. හැබැයි යථාර්ථය තුල ඒ වචන වල තියෙන සුන්දරත්වය නැති වෙන්නට පුළුවන්.
අපි හඳුනන්නේ මේ පෙළඹවීම ගැන කතා කරමු. මම හිතන්නේ පෙළඹවීමෙන් මිදෙන්න අපි අවස්ථාවක් නිර්මාණය කරගත්තා. නම් ඔබ වහන්සේ අර ආරම්භයේදී සඳහන් කරපු කාරණාව තවදුරටත් අපි විග්‍රහ කරගනිමු. මේ පෙළඹවීමෙන් මිදෙන්නට විශේෂයෙන්ම සම්මත ප්‍රේමයක් රැකගනිමින් අසම්මත ප්‍රේමයෙන් මිදෙන්නට මොන වගේ ප්‍රවේශයක් ලබා ගත යුත්තේ, මොන වගේ ආකාරයෙන් මනස සකස් කරගත යුත්තේ කියන කාරණාව පැහැදිලි කරමු. ඔව් ඇත්තටම මේ දැන් අසම්මත ප්‍රේමයකට මිනිස්සු යොමු වෙන්නේ ඇයි කියන එකත් අපි කතා කරන්න එපා. අසම්මත ප්‍රේමයකට මිනිස්සු යොමු වෙන්නත් ප්‍රධාන හේතුව තමන් සම්මත ප්‍රේමය තුළ නොලබන දෙයක් ලබා ගන්න. එතකොට චිත්‍රාංග මේ ජීවිත ගමන පිළිබඳව කල්පනා කරනකොට විවාහ වෙන්න ඉස්සෙල්ලා විවාහ කරගන්න තැනැත්තා හෝ තැනැත්තිය පිළිබඳව සම්පූර්ණ කතාවක් සම්පූර්ණ අවබෝධයක් ඇති කරගන්න බෑ. මනුස්සයෙක් පිළිබඳව හඳුනා ගන්න ලොකු කාල සීමාවක් යනවා. සමහර විට මැරෙනකන් අඳුන ගන්න බෑ. මැරුණට පස්සේ අඳුන ගන්න සමහරක් වෙලාවට හම්බෙන්න තැන් තියෙනවා. හරි? සමහර විට මැරෙනකන් කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. කබඩ් එකේ කොහේ හරි තිබිච්ච ලියුමක් එළියට ආවහම හඳුන ගන්න පුළුවන් මේ මැරිච්ච මිනිසයා මාව රවට්ටලා නේද. මිනිස්සුන්ගේ ස්වභාවය ඒකයි. ඒ කියන්නේ කොච්චර කාලයක් ආශ්‍රය කළත් හරියටම හඳුනන්න ලේසි නෑ. දැන් ඒ නිසා මේ සියල්ලම සම්පූර්ණ කරගෙන විවාහ වෙන්නත් අමාරුයි චිත්‍රාංග. එහෙමනොත් විවාහ වෙන්නත් බෑ. ඒ කියන්නේ මගේ අදහස් වලට සම්පූර්ණයෙන්ම මේ කෙනා එකඟද කියන එක හොයලා විවාහ වෙන්න බෑ. හොඳම දේ තමයි මූලික කාරණා පිළිබඳව කල්පනා කරලා මූලික ස්වභාවයන් පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන විවාහ ප්‍රාප්ත වෙලා අන්‍යෝන්‍ය වශයෙන් සකස් කර ගැනීම අවශ්‍යයි. අන්‍යෝන්‍ය වශයෙන් කතා බහ කරලා තම තමන්ගේ අදහස් තම තමන්ගේ සිතිවිලි පිළිබඳව අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රකාශ කරමින් ඔවුනොවුන් මේ වැටුණු මාර්ගය ඔස්සේ පිටපණින් නැතුව යන්න අවශ්‍ය කරන ශක්තිය සපයා ගන්න ඕන. එතකොට මේ ඒ කතා බහ කරමින් සකස් කර ගැනීම තරම් සාර්ථක ක්‍රමවේදයක් තවත් නැහැ. එහෙම නැති වුණාම තමයි ඔය එළියට පනින්නේ. දැන් විවාහ ජීවිතයක් බිඳ වැටෙන්න අසම්මත ප්‍රේමයකට යොමු වෙන්න බලපාන කාරණා බොහොම සුළු ඒවා වෙන්න පුළුවන් චිත්‍රාංග. සමාජයේ කතා නොකරන, සමාජයේ මිනිස්සු නොසිතන, සමහරක් විට සහකාරය හෝ සහකාරිය පවා හිතන්නේම නැති කාරණාවක් වෙන්න පුළුවන්. දැන් චිත්‍රාංගට කියන්නේ ධර්ම දේශනාවක්. අපි මේ උදාහරණයක් එක්ක මම මේ කතා කරන්නේ. දැන් ධර්ම දේශනාවක් සාර්ථක වෙන්න එක ගැන කල්පනා කරනකොට ඒ ධර්ම දේශනාව සාර්ථක වෙන්න බලපාන සාධක ගොඩාක් තියෙනවා. දැන් දක්ෂ දේශකයෙක් හිටියා කියලත් ශ්‍රාවකයෝ ගොඩාක් හිටියා කියලා ධර්ම දේශනාව සාර්ථක වෙන්නේ නැහැ. චිත්‍රාංගට කියන්නේ වාඩි වෙන්න අසුන් ගන්න ලැබිලා තියෙන ආසනය ඇති ධර්ම දේශනාව අසාර්ථක කරන්න. හරි. ඊළඟට මේ මුළු ධම්සභා මණ්ඩපේ ඉන්න එක්කෙනෙකුට පුළුවන් දේශනාව සම්පූර්ණයෙන්ම අසාර්ථක කරන්න. ඊළඟට මේ ධර්ම දේශනාවක් පටිගත කරනකොට හෝ වේවා දේශනා කරනකොට හෝ වේවා එක මැස්සෙකුට පුළුවන් සම්පූර්ණයෙන්ම දේශනාව අවුල් කරලා දාන්න. එක මදුරුවෙකුට පුළුවන් දේශනාව අවුල් කරලා දාන්න. මදුරුවෙක් ඇවිල්ලා කාපු ගමන් එතනට හිත ගියාම දේශනාව අනිත් පැත්තට යනවා. එතකොට මේ විදියට මේ අර සමහරක් පිට පුංචි කාරණාවක් දේශනාව සිදු කරන දේශකයාව මధుරෙක් කනවා කියන එක ශ්‍රාවකයාට පේන්නේ නැහැ. හැබැයි ශ්‍රාවකයාට දැනෙනවා දේශනාව අසාර්ථකයි කියලා. නමුත් අසාර්ථක වෙන්න හේතුව වෙන එකක්. ඒ වගේ පුංචි කාරණා
දැන් විවාහ ජීවිතයක උනත් අසම්මත ප්‍රේමයකට යොමු වෙන්න හේතු වන කාරණා සමහරකට පුංචි දේවල්. කතා බහ නොකිරීම, ඍජුව කතා නොකිරීම, තමන්ගේ අවශ්‍යතාවයන්, තමන්ගේ වමනාවන්, තමන්ගේ සහකාරයා හෝ සහකාරිය සමග කතා කරන්න ලැජ්ජ වීම, බය වීම. මෙන්න මේ වගේ මේ අදහස් සුවමාරු කර ගැනීමේ තියෙන දුර්වලතා නිසා පුංචි පුංචි දේවල් මහා ලොකු දේවල් බවට පරිවර්තනය වෙනවා. එතකොට ගොඩාක් අපිට දකින්න ලැබෙන්නේ ඔය අසම්මත ප්‍රේමයන් කරා යොමු වෙලා තියෙන්නේ ඔන්න ඔය වගේ පුංචි දේවල්. එක දෙයක් ඇති. සමහර විට ඒ පුංචි දේ කියා ගන්න බෑ. ඒ කියා ගන්න බැරි වෙච්ච නිසා ඇති වෙන ස්වභාවය. ඒ නිසා අපි අතිශයින් විවාහ ජීවිතයක් ගත කරනවා නම් ඒ යුවල තම තමන්ගේ අදහස් මේ රට වටේ කියන එක නෙවෙයි. ඒ දෙදෙනා විවාහ වුණේ යම්කිසි අවබෝධයකින් නම් ඒ දෙදෙනා අතරේ කතා බහ තිබිය යුතුයි. එතකොට දැන් මේ අනිත් කාරණාව තමයි චිත්‍රාංග අහපු මේ අසම්මත ප්‍රේමයකට යම්කිසි පොළඹවා ගැනීමක් සිදු වුණොතින් ඒ පෙළඹවීම ඉදිරියේ කොහොමද තමන් වාසය කරන්න කියන එක. ඇත්තටම මේ සමාජයේ ගත්තාම අසරණ වෙච්ච උදවිය ගොඩාක් ඉන්නවා. සමහර විට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට ඕනෑ කියන අදහසින් විවාහ වෙලා තමන් නොසිතන පරිදි තමන්ගේ ස්වාමි දියණිය හෝ ස්වාමි පුරුෂයා අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන ඒ කෙනා වෙතට යාම. එතකොට තමන් තනි වෙනවා. තමන් අසරණ වෙනවා. ඒ අසරණ වීම නිසා තමන්ගේ හිත තුළ ගොඩනගෙනවා නෑ මටත් ඕන සහකාරයෙක් සහකාරියක්. එතකොට මට මගේ බිරිඳ නැත්නම් මගේ ස්වාමි පුරුෂයාගෙන් මට තෘප්තිමත් භාවයක් මට සතුටක් එන්නේ නැත්නම් මම මේ සතුට කොහෙන් හරි ගන්න ඕන. අන්නේ සතුට ගැනීමේ පරමාර්ථය ඇති කරගත්ත අසරණ වෙච්ච පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. මේක මේ එක පැත්තකට වැරද්ද පටවන්න බෑ චිත්‍රාංග. සමාජය තුළ මේ ඒ විදිහට අසරණ වෙච්ච මිනිස්සු සමහරක් විට ස්වාමි දියණිය බලාපොරොත්තුෙන් ඉන්නවා තමන්ගේ ස්වාමි පුරුෂයා තමන් සමග ආදරෙන් කතා කරાવી සිප වැළඳ ගනීවි. නමුත් මේ මිනිස්සයා ගෙදරට එන්නේ හතර ගාතෙන් නම් හරියට ඇවිද ගන්නවත් බැරි නම් බීලා ගඳ ගහනන් එන්නේ ඒ මිනිස්සයා සමග ජීවිතේ ගත කිරීම නීරස වෙනවා. ඒ නීරස වෙච්ච බිරිඳක් සමහරක් විට මේ මොන කර්මයක්ද කියලා මීට වඩා මගේ හිතට සතුටක් තියෙයි මෙන්න මේ අහවල් කෙනා සම්බන්ධ කරගත්තොත් කියන හැඟීමෙන් වෙන කෙනෙක් සමග සමදතාවය ආරම්භ කරන්න උනන්දු වෙනවා. එතකොට ඒ කෙනා තව කෙනෙක්ව තමන්ගේ වසඟයට ගන්න පොළඹව ගන්න තමන්ට වෙච්ච ප්‍රශ්නයකුත් බලපානවා. එතකොට දැන් තමන් අපේක්ෂා කරන තැනට යන්න බැරි වුණාම ඒ තමන් විවාහ වෙච්ච කෙනාගෙන් තමන්ට සුවයක් සතුටක් ලබන්න බැරි වුණාම ඒ කෙනාව පෙළඹෙනව තව කෙනෙක් හොයන්න. එතකොට ඒ කෙනා මොකද කරන්නේ? තව කෙනෙක්ව තමන්ගේ උවමනාවට වසඟ කරගන්න පොළඹව ගන්න මහන්සි ගන්නවා. ඒ මහන්සිය ගන්නකොට ඒ කෙනා බොහොම ආදරබර වචන වලින් ආමන්ත්‍රණය කරනවා. විවිධ බලාපොරොත්තු ලබා දෙනවා. එතකොට තව කෙනෙක් ඒට යොමු වෙනවා. මේක තමයි දන්වැල වගේ මේ ගිහිල්ලා තියෙන්නේ. ඔය අනියම් සම්බන්ධතාවය පවත්වන බොහෝ තැන්වල විවාහ ජීවිතවල අසාර්ථක වීම බලපාලා තියෙනවා. විවාහ වෙච්ච දෙපළ තම තමන්ගේ අඩුපාඩු හඳුනාගෙන කතා බහ කරමින් අන්‍යෝන්‍ය වශයෙන් ආදරය වර්ධනය කරගන්න වැඩපිළිවෙලක යෙදෙන්නේ නැතුව තමන්ගෙන් විය යුතු කාර්යය සම්පූර්ණ නොකර පුංචි අතපසු වීමක් හෝ සිදු වෙනවා නම් තමන්ගේ සහකාරය හෝ සහකාරිය පෙළඹෙනවා තව කෙනෙක් සොයාගන්න. ඒ පෙළඹීම නිසා එයා තව කෙනෙක් පොළඹවා ගන්න උනන්දු වෙනවා. ඒ පොළඹවා ගැනීම නිසා තව පෞල් ජීවිතයකට හානිය වෙනවා. එතන බිඳ වැටෙන පෞල් ජීවිතය තුළ ස්වාමියා
අපි හිතමු මේ බිරිඳට ස්වාමියා නිසා තෘප්තියක් නැහැ. ඒ නිසා මේ බිරිඳ තවත් ස්වාමි පුරුෂයෙක් නැත්නම් තවත් පුරුෂයෙක් තෝරගන්න හදනවා. ඒ පුරුෂයා තෝරගන්නෙත් සමහර විට පෞල් ජීවිතයකින්. එහෙම වුණාම මේ පුරුෂයා කඩා ගන්නකොට එතන කාන්තාවටත් ප්‍රශ්න එනවා. ඒ කාන්තාව මොකද කරන්නේ? මිනිහා මෙහෙම ගියා නම් මාත් තවත් මිනිස්සෙක් හොයා ගන්නවා කියලා එයත් එනවා. මේ දන්වල වගේ යනවා ඊළඟට. ඒ කියන්නේ සමහර මේ පෞල් පිටින් මේ પરම්පරා ගැන කතා කරාම પરම්පරාව මෙහෙමයි. එහෙම තත්ත්ව තියෙනවා. එතකොට ඒ ලැබෙන සමාජයෙන් ලැබෙන පණිවිඩය සමාජයෙන් ලැබෙන මේ ආදර්ශය අනුකරණය කිරීමේ ස්වභාවයක් අපේ සමාජය තුල ඉන්නවා. එහෙම සමාජ පරිසරවලත් හිතාදිෂ්ඨානයක් හොඳට ඇති කරගෙන ප්‍රේමය කියන්නේ මොකක්ද? සම්මත අසම්මත කතා මොකක්ද? බුදුදහමට අනුගතව යා යුතු මාර්ගය කුමක්ද? නොයා යුතු මාර්ගය කුමක්ද කියලා වටහාගත්ත අය තමන්ගේ හිත පාලනය කරගෙන ගමනක යෙදෙනවා. එතකොට මම මේ කියන්නේ විවාහ ප්‍රාප්ත වෙනවා නම් තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ගේ ස්වාමි දියණිය වෙන මගක් සොයන මගට තල්ලු කරන්න එපා. විවාහ වුණොත් ස්වාමි පුරුෂයාගේ යුතුයකමක් ස්වාමි දියණිය රැක ගන්න එක. ඒ වගේම ස්වාමි පුරුෂයා තමන් රැකෙන්න ඕන. යම්කිසි රත්තරන් බඩුවක් හරි විශාල මුදල් ප්‍රමාණයක් හරි එලි පිට පේන්න තියලා තමන්ගේ වැඩක් කරගන්න ගිහිල්ලා හොරෙක් හදලා ඒ හොරා ඒ බඩු මුට්ටු හොරකම් කළාම හොරා කියලා බැන යනවට වඩා හොරෙක් හදන එක නවත්තන්න මහන්සි ගැනීමයි කළ යුතු වෙන්නේ. එහෙම කරනවා නම් මම හිතන්නේ ගොඩාක් පෞල් ජීවිත සාර්ථකත්වයට පත් වෙනවා. එහෙම අපේ හඳුරන්නේ එතනදී මම හිතන්නේ මේ ප්‍රේමය කියන්නේ මෙන්න මෙහෙමයි මෙන්න ප්‍රේමයේදී තියෙන ලක්ෂණ මේකයි. ප්‍රේමය කියන්නේ මේ නියත සාධකයක් නෙවෙයි කියන එක හැමෝම අවබෝධ කරගන්න තරමට මම හිතන්නේ ඔය කාරණා පහසුයි. ඔව් ඇත්තටම ප්‍රේමය කියන එක එක එක්කෙනාට වෙනස්. එහෙමයි. මම අර මුලදිම කිව්වේ දෙමව්පියෝ දරුවන්ට දක්වන ප්‍රේමය වෙනස්. හරි? ඊළඟට දරුවෝ දෙමව්පියන්ට දක්වන ප්‍රේමය වෙනස්. දැන් ඔය ඇත්තටම විවාහයට බලපාන්න පුළුවන් ඔය හැම විදියෙම. මං කියන්නේ විවාහයක් කරා යනකොට චිත්‍රාංග ඒ ප්‍රේමය ඇතුලේ සම්පූර්ණ විය යුතු අංග බොහෝමයක් තියෙනවා. දැන් අපි හිතමු මේ දෙමව්පියෝ දරුවෝ කෙරෙහි තියෙන ආදරය ඒකත් ප්‍රේමයක්නේ. එතකොට දැන් විවාහ ප්‍රාප්ත වෙන යුවල දෙපළ අතරේ දෙමව්පියෝ දරුවන්ට තිබුණු ප්‍රේමය හා වගේ ප්‍රේමයකුත් තියෙන්න ඕන. ඊළඟට දෙමව්පියෝ දරුවන්ට දක්වන ආදරය වගේ ප්‍රේමයකුත් තියෙන්න ඕන. ඊළඟට සහෝදරයන් අතරේ තිබිච්ච ඒ ප්‍රේමය වගේ එකකුත් තියෙන්න ඕන. ඒකනේ අර භාර්යාවෝ ගානක් ගැන බුදුහාමුදුරු පෙන්වන්නේ. නේ? එතකොට මේ හොඳ භාර්යාව ගැන පෙන්නවා නරක භාර්යාව ගැන පෙන්නවා. හොඳ භාර්යාව අතරටනේ සහෝදරියක් වගේ භාර්යාවක් අම්මා වගේ භාර්යාවක් නේද? එතකොට මේ මිතුරියක් වගේ භාර්යාවක් මෙන්න මේ විදිහට මේ භාර්යාවගේ ඇතුලේ තමන්ගේ ස්වාමි පුරුෂයා කෙරෙහි තිබිය යුතු ප්‍රේමය පිළිබඳව කල්පනා කරනකොට අර මේ අම්මා කෙනෙක් පුතෙකුට දක්වන ආදරය ඊළඟට පුතෙක් අම්මා කෙනෙකුට දක්වන ආදරය දුවෙක් තාත්තා කෙනෙකුට දක්වන ආදරය ඊළඟට හිත උණු වෙන ගතිය අනුකම්පාව එතකොට තවත් අර අනිත් තැන්වල නොදකපු එකක් තියෙන්න ඕනේ ඒ තමයි ලිංගිකත්වය. එතකොට දැන් සමහර විට මේ අර ස්වාමි දියණිය තමන්ගේ ස්වාමි පුරුෂයාට තමන්ගේ තාත්තට වගේ ප්‍රේමයක් තියෙනව වෙන්න පුළුවන්. හැබැයි ලිංගිකත්වය එතන නැත්තම් පෞල් ජීවිතය අමාරුයි. එතකොට මේ හැම කාරණාවක්ම කල්පනා කරලා මුසු කරගත්ත තැන තමයි සාර්ථකව යන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ බලමට මේක විශාල පරාසයක විහිදලා තිබෙන ගොඩක් ගැටලු සමාජයේ ගැටලු ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතවල නිර්මාණය වෙලා තියෙන අපේ හාමුදුරනේ. දැන් එතනදී මේ අපිට තව පැත්තකට මේ කාරණාව ගොඩනගුවොත් අපේ හාමුදුරනේ දැන් මිනිස්සු වැරදි වෙන්නේ මිනිස්සු අතින් මිනිස්සු වැරදි නිවැරදි කරගන්නවා. හැබැයි වැරදි නිවැරදි කරගෙන ඊට පස්සේ ජීවත් වෙන රටාවක්. දැන් මම හිතන්නේ මේ කතාවත් ගොඩක් හොඳයි. අසම්මත ප්‍රේමයක් ගොඩනගාගෙන
සමහරක් විට තමන්ගේ බිරිඳ නැත්නම් ඒ පෞල් ජීවිතයට හානියක් වෙන හින්දා ඒ අසම්මත ප්‍රේමය නවත්වලා ඒක හිත පාලනය කරගෙන මිනිස්සු ජීවත් වෙනවා. හැබැයි අර අපේ මිනිස්සුන්ගේ තිබෙනවා ස්වභාවයක් අර අපි කියනවා ඒකට අතීත කාමය කියලා කිව්වත් මම හිතන්නේ වැරදි. මේ අතීතය යලි යලි මෙනෙහි වෙන තැන් තියෙනවා. සමහර දේවල් තියෙනවා මිනිස්සු මේ මතක් නොකළ යුතු දේවල් තියෙනවා. සමහර කලාවට ඒ දේවල් මතක් වුණොත් ආයි නැවත විශාල ප්‍රශ්න ගොඩකට ඇදෙන්නත් පුළුවන්. එතන මේ අපි අසම්මත ප්‍රේමයෙන් මිදීමත් සම්මත ප්‍රේමයත් රැක ගැනීමත් ගැන කතා කරද්දී අපි හඳුරන්නේ මේ පසු විපරමත් ඉතාම වැදගත්. නිවැරදි වෙලා ජීවත් වෙද්දී මතක් කළ යුතු දේවල් සහ මතක් නොකළ යුතු දේවල් ගැන අපි කතා කරමු. ඇත්තටම දැන් සම්මත හෝ වේවා අසම්මත හෝ වේවා ආදරයක් ප්‍රේමයක් යම්කිසි කෙනෙකුගේ හිතේ තව කෙනෙක් පිළිබඳව ඇති වුණා නම් ඒ කියන්නේ ඒ ප්‍රේමය මහ ප්‍රබල තැනකට ගියා කියන එකනේ. එළියේ ඉඳලා ඔක නවත්තපන් කිව්වට නවතින්නේ නැහැ. නවත්තන්න බෑ. මොකද ආදරයක්. ඒ අයම තමයි තේරුම් ගන්න ඕන. දැන් අද මේ සාකච්ඡාවට දෙසවන් යොමු කරන අය අතරේ අසම්මත ප්‍රේමයක් හෝ ඇති කරගෙන ප්‍රේමය වර්ධනය කරගෙන ඒක අත්හරින්න බෑ කියන තැනම ඉන්න කෙනෙක් නම් අපිට ඒ කෙනාට දෙන්න තියෙන උපදේශ තමයි නිවැරදි වෙන්න උවමනා නම් අන්‍යෝන්‍ය වශයෙන් කතා කරන්න. අසම්මත ප්‍රේමය ඇති කරගත්ත කෙනත් එක්ක ටිකක් කතා කරන්න. කතා කරලා Taman තේරුම් ගත්ත දේ ඔහුට හෝ ඇයට කියලා දෙන්න. මගේ නීත්‍යානුකූල බිරිඳට මම මේ කරන වැඩේ අසාධාරණයි. මගේ දරුවන්ට මේ කරන්නේ මම වැරදි වැඩක්. සමාජ සම්මුතියට අපි මේ කරන්නේ වැරදි වැඩක්. ඒ නිසා අපි මේ තත්ත්වය මගහැරව ගන්න අපි මේ අසම්මත ප්‍රේමය දුරු කර ගැනීමේ වෑයමක යෙදෙමු. හරි? ඊට පස්සේ දැන් ප්‍රේමයක් නවත්ත ගන්නත් ලේසි නෑනේ. දැන් ලෝකෙට පුළුවන් පොළු අරන් ගිහිල්ලා ගහලා කුඩු කරලා ඒ වගේ දේවල් කරන්න පුළුවන්. නමුත් ඒකෙන් ප්‍රේමයක් සිඳ බිඳ දමන්න ලේසි වෙන්නේ නැහැ. එහෙම වුණාම තමන් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උපදේශ ටික පිළිපදිනවා. දැන් මේ ඇති වෙලා තිබෙන ප්‍රේමයක් පාලනය කිරීමට යොමු වෙන්නයි යන්නේ. දැන් මේ ගමන ගියොත් ඉදිරියට යන්න බෑ. ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. පෞල් ජීවිත ගණනාවක් කැඩිලා බිඳිලා යනවා. අනාගතයේදී දරුවන්ට ලොකු කැලලක් ඇති වෙනවා. ඒ නිසා මේ ඔස්සේ මගේ හිතට වහල් වෙලා මම අපි ගියොතින් ඒකෙන් වෙන්න තියෙන බරපතල తত্ত্বය ගැන කල්පනා කරලා අපිට පුළුවන් මේ ප්‍රේමය අහිමි ප්‍රේමයක් බවට පත් කරගෙන හිමි නැති අහිමි ඒ කියන්නේ අත්හැරීමකට පත් වෙන්න. ඒ අත්හැරීම ලේසි නෑ. ඒක අපි පිළිගන්න ඕන. ආදරයක් ඇති වුණාම ඒ ආදරය සම්මත වෙන්න පුළුවන් අසම්මත වෙන්න පුළුවන් අතහරින්න ලේසි නෑ. බැඳීමක් ඇලීමක්. හරි? එතකොට මේ බැඳීමක් ඇලීමක් අත්හැර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමවේදය භාවිත කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් චිත්‍රාංග මේක මට අත්හරින්න බෑ කියලා හිත ඉන්නේ නැතුව අත්හරින්න උනා කියන තැන ඉඳගෙන ඒ දුක යම්කිසි කාල සීමාවක් හෝ දරාගෙන හිටියොත් බැරි කමකුත් නැහැ. ඔය ඔක්කොම ප්‍රේම සම්බන්ධතා පවත්වලා බිඳ වැටීමේ අත්දැකීම් තියන අය. හරි? එතකොට තමන්ට ඒ ප්‍රශ්නයට බුද්ධිමත්ව මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ධර්මයේ ඔස්සේ ලබා දෙනවා. බණ ටිකක් අහලා මේ කරන කටයුත්තේ තිබෙන අකුසලයේ පිළිබඳව කල්පනා කරලා අපායේ බිය පිළිබඳව කල්පනා කරලා තමන්ට ලැබෙන අලාභය ගැන කල්පනා කරලා තමන්ට පුළුවන් මේ හිතට ඇතිවෙන වේදනාව තුනී කරගන්න.
අපි කියන්නේ මේ ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටුණු තැන්වල චිත්‍රාංග සමහර විට සතිය දෙක මේ කාමරවලට වෙලා කණ්ඩේ නැතුව බොන්න නැතුව අඬා පුදුම විදියට දුක් විඳලානේ ඒක දුරු කරගන්නේ. හරි. එතකොට මේ ඒ විදියට මම මේ කියන්නේ සියදිවි නසා ගැනීම ආදියට යන්නේ නැතුව පාලනය ඇති කරගන්න මුල් කාල සීමාව දුකක් තියෙනවා නැතුව නෙවෙයි. ඒක පීඩනයක්. හැබැයි ඒ දුක හෝ පීඩනය විඳ දරා ගනිමින් ඒ දුක පීඩනය ධර්මයක් එකතු කරගෙන ඒ දුක පීඩනය තුනී කර ගැනීමේ සටනක යෙදුනොතින් Tamanට අසම්මත ප්‍රේමයෙන් මිදෙන්න පුළුවන්. මේ අසම්මත ප්‍රේමයේ තිබෙන තෘප්තිය ගැනම හිත කල්පනා කර මනෝභාවයේ ඒ තුලම රඳවාගෙන එයම පෝෂණය කරන තරමටම තමයි මේක තව තව වර්ධනය වෙන්නේ. ටික ටික අඩු කරලා දාන්න. අඩු කරලා දාලා මේ යථාර්ථයට මුහුණ දෙන්න. දුකක් ඇති වෙන්න පුළුවන්. පීඩනයක් හිතා ගන්න බැරි වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මේක කරන්න බෑ කියලාම හිතෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා බෑ කියපු දේවල් කරන්න පුළුවන් ශක්තියක් ඇති වෙලා තියෙනවා අපේ මනසට. හරි? එතකොට බුදුහාමුදුරු දේශනා කරලා තිබෙන ධර්මයේ භාවිත කරලා ආධ්‍යාත්මික ගමනක් භාවිත කරලා තමන්ට පුළුවන්කම ලැබෙනවා ඒ ප්‍රේමය පාලනය කරන්න. ඒ ප්‍රේමය පාලනය කරලා අසම්මත ප්‍රේමය නැති කරගත්ත තැන තමන් සුවසේ වාසය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. හැබැයි ඒ වෙලාවේදී තමන්ගේ ස්වාමි පුරුෂයා හෝ ස්වාමි දියණියගෙත් ලොකු වගකීමක් තියෙනවා. ඒ දෙදෙනා දැන් අපි හිතුව විවාහ වුණාම ඒ දෙදෙනා ගමනක් යන්න එපා. තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන සම්බන්ධතාවයකට ගිහිල්ලා නම් තමන්ගේ ස්වාමි භාර්යාව වෙන සම්බන්ධතාවයකට ගිහිල්ලා නම් ඇයි මේ කෙනා මාව අතහැරලා ගියේ? මගෙන් මොකක්ද වෙච්ච අඩුව? ඒක විමසන්න ඕන. සහ ඒ ස්වාමි පුරුෂයාට හෝ ස්වාමි භාර්යාවට නිවැරදි වෙන්න අවස්ථාව දෙන්න ඕන. මේ ලෝකේ වැරදි කරන අය ගොඩාක් ඉන්නවා චිත්‍රාංග. හැබැයි හැමෝටම නිවැරදි වීමේ අයිතිය තියෙනවා. අපි ඔක්කොටම වර්ධිනවා. ගිහියෝ හැටියට ඔය ඇත්තන්ටත් වර්ධින තැන් තියෙනවා. පැවිද්දෝ හැටියට අපිට වර්ධින තැනුත් තියෙනවා. මිනිස්සුනේ කෙලෙස් සහිත පෘථග්ජනයෝ. අපට වැරදුණු තැන් නැද්ද? චිත්‍රාංගට වැරදිච්ච තැන් නැද්ද? ඕන තරම් තියෙනවා. අපි වැරදුණු බව පෙන්වන්නේ නැහනේ. හංගගෙන ඉන්නවා. ඒක අපේ මාන්නේනේ. එම කී යන්න ඕනත් නෑ තමයි. නමුත් වැරදිච්ච තැන් තියෙනවා. ඒ වැරදුණු තැන් ගැන හිතලා මේක වැරදි මේක වැරදුනා කියලා හිතලා නිවැරදි වීමේ අයිතිය මටත් තියෙනවා චිත්‍රාංගටත් තියෙනවා. ඒ නිවැරදි වෙච්ච මනුස්සයට වැරදිකාරයෙක් හැටියට තව තවත් හංවඩු ගහනවා නම් ඒ සමාජයේ වහාම ඒ කටයුත්ත නවත්තන්න ඕන. අද සමාජයේ වෙලා තියෙන්නේ වැරදි කරලා නිවැරදි වෙච්ච මනුස්සයටත් වැරදිකාරයා හැටියට ඉන්න කාලෙදි ගහපු ගැහිල්ලම ගහනවා. ඒ නිසා තමයි මිනිස්සු ගොඩක් වැරදි කරලා නිවැරදි වෙලා නැවත වැරදිකාරයෝ බවට පත් වෙන්නේ. ඒ නිසා මේ සමාජයේ ගොඩාක් හඳුනා ගන්න ඕනේ කෙනෙක් වැරද්දක් කරන්න පුළුවන්, ලොකු වැරද්දක් කරන්න පුළුවන්. ඒ මොන්න තරම් සමාජ සම්මුතියට නොගැලපෙන අසම්මත ලොකු වැරදි කළත් ඒ ඕනෑම කෙනෙකුට නිවැරදි වීමේ අයිතිය තියෙනවා. නිවැරදි වුණු ඒ කෙනාව සමාජ විසින් පිළිගත යුතුයි. ඒ නිසා ස්වාමියා භාර්යාව තමන්ගේ ස්වාමියා භාර්යාව යම් කිසි අසම්මත කටයුත්තක යෙදුණා නම් ඒ කෙනාට එයින් ගැලවෙන්න ඕන නම් තමන් ආදරේ නාමයෙන් ප්‍රේමේ නාමයෙන් ඔහුට හෝ ඇයට එයින් මිදීමට උදව් කරන්න ඕන. එයින් මිදිලා ආපු කෙනාට තමන් නැවත වතාවක් එළියට යන්න ඉඩ නොදී රැක ගන්න මහන්සි ගන්න ඕන. ප්‍රේමය අනිශ්චිතයි. ප්‍රේමය නිශ්චිත නැහැ. ප්‍රේමයේ සීමාවන්. හැබැයි මිනිසාගේ මනස විශ්මිතයි. ඒ විශ්මිත වූ මනසට හැකියාවක් තිබෙනවා ප්‍රේමයේ සීමාවන් නිවැරදිව හඳුනාගෙන සමාජයේ අපි පිළිගන්න සම්මතයන් තුළ වඩාත් අර්ථ සම්පන්නව තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න. අපේ හාමුදුරුවෝ මුලදී සඳහන් කරා සමසද්දා, සමශීල, සමචාග, සමප්‍රඥා මේ කියන සිව් කාරණාවන් ගලපා ගන්න පුළුවන් නම් අපි අර
විවාහයකට ප්‍රථමයෙන් පොරොන්දම් ගලපනවා වගේ මේ තවත් මේ අපි කියන්නේ කඩදාසි දෙකක් මේ අපි ඒවට කියනවා පොරොන්දම් ගලපීමක් කරනවට වඩා තමන්ගේ මේ මනස තුලින් එකිනෙකාව හඳුනා ගැනීම මනස තුලින් දෙදෙනා එක්වීම හොඳ අවබෝධයක් ගොඩනගා ගැනීම එකිනෙකාට එකිනෙකාව හොඳින් විවෘත වීම විශේෂයෙන්ම මේ විවාහ ජීවිතයක් තුළ ඒ කියන කරුණු කාරණා නිවැරදි ලෙස මනාකොට ගලපා ගන්නට හැකියාව තිබෙනවා නම් ප්‍රේමය වඩාත් සාර්ථකව ගත කරන්නට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ සමාජයේ කතා කරන අසම්මත ප්‍රේමයට අපි කිව්ව ප්‍රේමය කියන සීමාව මෙන්න මෙතනයි ප්‍රේමය. ප්‍රේමයේදී මෙන්න මේ කියන සීමාවන් තියෙන්නේ මේ කියන ලක්ෂණ තියෙන්නේ. ඒ නිසා ඉන්නහා යන්නට බෑ කියලා අපිට වර්ග කරන්නට බෑ. හැබැයි අපේ මනස විසින් අවබෝධ කරගත යුතුයි එහි ගැළපීම පිළිබඳව. එයින් නැතිවන හානියන් පිළිබඳව. සමාජයට වෙන හානි ගැන, තමන්ට වෙන හානි ගැන. නිසා අපි අද දවසේදී ඔබට ආරාධනා කරන්නේ සම්මත ප්‍රේමය රැකගන්න, ඒ වගේම අසම්මත ප්‍රේමයෙන් මිදෙන්නටයි අද දවසේදී අපි අත්වලක් ලබා දුන්නේ. ඉතින් මේ සියලු කරුණු කාරණා ගැන වඩාත් විවෘතව හිතන්න. තමන්ගේ අඩුපාඩු ගැන තමන් තුළින් මෙනෙහි කරගනිමින් මේ කරුණු කාරණා ගැන වඩාත් නිරන්තරයෙන් සිතමින් තමන්ගේ ජීවිතය ප්‍රේමය කියන සාධකයේදී නිවැරදි මනසක් මෙහෙවා ගන්නට අද දවස් අත්වලක් කරගන්නට ඔබට අපි ආරාධනා කරනවා. මේ සියලුම ධර්ම කරුණු කාරණා තුළදී අපි ප්‍රශ්න වශයෙන් යොමු කරේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ ගොඩනගන තර්කයන්. සමාජ මාධ්‍ය තුළ ගොඩනගන බොහෝ තර්කයන්. ඒ තර්කයන් බලද්දී එක පැත්තකින් සාධාරණයි. නමුත් ඒ සාධාරණත්වය තුළ ධර්ම මාර්ගය තුළ විවරණය කරද්දී අපි නොදකින බොහෝ පැතිකඩ තිබෙනවා. ඉතින් ඒ සියල්ලක්ම අද දවසේදී ඔබට අනාවරණය කරන්නට මේ සියලු කරුණු කාරණා පැහැදිලි කරපු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය පුද කරමු. සාදු සාදු සාදු. කුඹුක සිරි වජිරඥාන ධර්මනිකේතනයේ ගරු අනුශාසක මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය රාජකීය පඬිත කල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේට අපගේ පුණ්‍යානුමෝදනාව පිරිනමනවා. අපේ හාමුදුරුවනේ එසේනම් අපි අවසරයි අපි ලබන සතියේ තවත් මෙවැනි වූ මාතෘකාවක් ඔස්සේ මේ සංවාදය ගොඩනගා ගනිමු. ත්වන් සරණයි අපේ හාමුදුරුවනේ. එසේනම් අපි ඔබට ආරාධනා කරනවා මේ මොහොතේ අද දවසේ වැඩසටහන නැරඹූ ඔබට ඔබේ සිතුවිලි සමූහය තුළ අසම්මත වූ ප්‍රේමයක් තිබෙන්නට පුළුවන්. එනිසා ඒ අසම්මත ප්‍රේමයෙන් මිදී සම්මතය තුළ හැමෝගෙම හිතසුව පිණිස තමන්ගේ මනස සකස් කරගන්නට ආරාධනා කරනවා. එසේනම් හමු වෙමු ලබන සතියේ සියලු දෙනාටම සම්මා සම්බුද්ධ සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.